අප ඒ වාරයේ ප්‍රකාශ කරේ විඥානයේ ඇතිවීමේ හේතු. අද අප ප්‍රකාශ කරන කියන්නේ වේදනා සංඥා සංඛාර කියන සසු නාම ධර්මයන් ඇතිවීමේ හේතු. සමහරවිට ඇත්තේ ඉඳලා තියෙන මේ කරුණ අපි දැනගෙන සිටීම එතරම් වැදගත් නැහැ. අපිට මේවා එතරම් වැදගත් කරුණු නෙවෙයි. මොකද මේ කරුණු දැන සිටීම ඉතාමත් අවශ්‍යයි. විශේෂයෙන්ම ධම්මානුපස්සනාවේ සතරපට්ඨාන සූත්‍රයේ කියන පාඩමේ මතක ඇති. පුරුෂකම දෙකේ විස්තු ධම්මේශ ධම්මානුපස්සේ විහෙරති පංචස්පාදාන සංදේශ. මේ ශාස්ත්‍රයේ යෝගාවස්සේ නැත්නම් විස්වාස නැවතත් මේ පංච උපාදාන ස්කන්ධය අරගෙන ධම්මානුපස්සනා භාවනා වඩමින් වාසය කරනවා. අතන්ත දෙකේ විස්තු ධම්මේශ ධම්මානුපස්සේ විහෙරති පංචස්පාදාන සංදේශ. කෙසේනම් මේ ආකාරයෙන් පංචස්පාදාන ස්කන්ධය අරමුණු කරගෙන ධම්මානුපස්සනාව වඩනවා. ඉත වික්‍රේ වික්ඛු රූපං රූපස් සංවේදේ රූපස් සංගම ඉත වේදනා සංවේදේ වේදනා සංගම ඉත සංඥා සංවේදේ සංඥා සංගම ඉත සංඛාරාණ සංවේදේ සංඛාරාණ සංගම ඉත විඥානස්ස සංවේදේ විඥානස්ස සංගම ඉත අධ්‍යාත්මවායි කායං පස්සේ ඉදිරියාදී වශයෙන් ඒකේ දක්වා තිබෙනවා. මේ ධර්මානුපස්සන පංචස්පාදාන ස්කන්ධය ආරම්භ කරගෙන විශේෂතරයේ ඉඳලා තියෙන කාරණා. එහිදී උන්වහන්සේ දක්වන්නේ මෙන්න රූපය ඇතිවීමේ හේතුයි. ඒ රූපං විරූප ස්කන්ධය. මේ රූපය ඇතිවීමේ හේතුව. ඒ රූපස් සංගම මේ රූපය ඇතිවීම. ඉති වේදනා වේදනාව වේදනා ස්කන්ධය මේ තමයි වේදනාවේ ඇතිවීමේ හේතුව ස්කන්ධය. ඉති වේදනා සංගම මේ වේදනාවේ නැතිවියා. ඒ වගේම සංඥාව මේකේ සංඥා සංදේ මේකේ සංඥා නිරෝධය මේකේ සංඛාර සංදේ සංඛාර මේකේ සංඛාර සංදේ වර්ධිතීමේ හේතුනිය සංඛාර නැතිවීම අසංගමයි නේද? විඥානයේ මේකයි විඥානයේ ඇතිවීමේ හේතුව මෙන්න මෙයයි විඥානයේ නැතිවීම මෙන්න මේකයි කියලා මේ ආකාරයෙන් සමාගයේ පංචස්කන්ධයේ අරමුණු කරගෙන ධම්මානුපස්සනා භාවනා වඩනයි. ඒ ධර්මයෙන් ඒ අපතම බාහිර ලෝක සත්‍යයේ පසුබමිනි. මේ බයිද්දාව ධම්මේ ධම්මානුපස්සේ විරති ඒ සමාගයේ ශරීරයෙන් පරිබාහිර ලෝක සත්‍යයේ ඒ නුවණ පසුබාහිරින් වාසය කරන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කරුණ දක්වා දෙනවා. මේ කාරණා මා බලමින් කියවේ මේ කරුණ දැන සිටීමේ වැදගත්කම දෙන්නා දින සඳහා. නැත්නම් ආවට ගියාට කියන කාරණාවක් නෙවෙයි. අපිට පුළුවන් කිසිම කරදරයක් නැතුව ඉදිනවා ලැබෙනවා කියන්නේ නැගෙනවා බදිනවා ඒවා දේවයෙන් කියලා මොකක්වත් දන්නේම නැතුව දැන් කියලා මට යන්න පුළුවන් පස්සේ. ඒකවම දැනෙන්න යන්නට පුළුවන් විශේෂ නොකර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන්ට අනුකූලව උන්වහන්සේගේ අදහස් වල පිළිතලා ඒ අපවාද උපදෙස් මතම මේ ධර්ම දේශනා යොමු කරනා නම් මේකේ අපයක් තේරෙන බව මම නම් පිළිගන්නේ. එනිසා ධර්මයන් මැනේජ්මන්ට් කරන්නට ඕනේ, අධාරණය කරන්නට ඕනේ. සුණාන්ත ධාර්මයේ ප්‍රතිචාර ධර්මයි. හොඳින් අහන්නට ඕනේ, ධාරණය කර ගන්න ඕනේ, ඒ අනුව පිළිපදින්න ඕනේ, කටයුතු කරන්න. එතකොට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. දැන් බලමු වේදනා සංඥා සංඛාර ඇතිවීමේ හේතු. මේකෙන් අපි සංඥාව ඇතිවීමේ හේතුවයි පළමුවෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ. මේ සත්‍යයක් විඥානය ඇතිවීමේ හේතුව ප්‍රකාශ කළා. මේ දෙකම පිළිපද කරන්නට ඕනේ. අපි මේ ධර්මයේ විස්තර කරන විට එක ඉන්ද්‍රියක් අරමුණු කරගෙනයි ඒ ධර්මයේ විස්තර කරන සාමාන්‍යයෙන් ඇතනම් ඇත අරමුණු කරගෙන ඒ ධර්මයේ විස්තර කරනවා. මේ දැනගන්නට ඕනේ. ඇසට වගේමයි කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියන සිතිවිල්ලයන් ඇති. මේක එකක් අරගෙන වේදිකින් වශයෙන් විස්තර කිරීමට මා යන්නේ නැහැ. මොකද ඒවා අවශ්‍ය නොවන නිසා.
ඉන්ද්‍රියක් විතර කළාට පස්සේ ඒ අනුසාරයෙන් මේ හිතා ගන්නට හැකියාව තියෙන ශක්තිය දෙන අනිත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන මේ ධර්මයන් ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ආකාරයටමයි කියන්නේ. එතකොට විඥානයේ ඇතිවීමේ හේතුව මේ දැක්කා දන්නවා. ඉතින් විඥාන විඥාන සංයෝග විඥාන සංකම්පන කොටස්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන මේ සංඥා වේදනා සංඛාර ඇතිවීමේ ඒ හේතු වෙනස් ආකාරයකින් මෙයාට තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයකින් අපි බලමින් ඉස්සරහට කරන්නේ. මොකද බොහෝ දෙනෙකුට මේ අප කියන ධර්ම දේශනා ඇතනම් නොතේරෙන බව අපිට දැනගන්නට ලැබෙන නිසා පුළුවන් තරම් දුරට මේ ධර්මයේ සරල කරගන්න. ඒකෝට එතරම් ලක්ෂණවත් පහලක් ඒකේ අන්තර්ගත නොවන්නට පුළුවන්. විශේෂ ධර්මයේ සරල කිරීමෙන් මේ අනුකම්පාව තේරුම් ගන්නට පහසු වෙනවා. එතකොට අපි හිතමු ඇහැට රූපයක් දැක්කාට පසුව සත්විඥාන සිත රූපේ දැනීම පිළිබඳ අවබෝධය ඇති වෙනවා. විඥානය කියන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ විඥානාදිකෝ විප්‍රේ සත්‍මා විඥාන කිවිසිතිකේ. අනිත් දෙයක් පිළිබඳ දැනීම ඇති වෙනවා නම් මේ දැනීම තමයි විඥානය කියන්නේ. ඊළඟට උන්වහන්සේ පෙර ප්‍රකාශ කරනවා යම් විඥානාදී සංඥානාදී කියලා. යම් දෙයක් පිළිබඳ දැනීමක් ඇති වුණා නම් ඒක සංඥා ගන්න. ඒකයි සංඥා බලමින් විතර කියන දායකත්වය. වේදනා සංඥා සංස්කාර ධර්ම මේ ආකාරයෙන් ඉස්පත් කර තිබුණා. අපි සංඥාව බලමින් විතර ගන්න ඒක. මේ සංඥාව කියන්නේ මොනවද? සංඥාව කියන්නේ අපි යම් දේවල් හඳුනා ගැනීම. ඇහැට පෙනෙන රූප විවිධාකාරයෙන් අපි හඳුනා ගන්නවා. මේ අසවල, මේ අසවල දේ, මේ අසවල පාට ආදී විවිධාකාරයෙන් ඒව හඳුනා ගන්න ඒවට කියන රූප සංඥා කියලා. රූප හඳුනා ගැනීම. අනකමෙන් ශබ්ද හඳුනා ගන්න ඒවට කියන ශබ්ද සංඥා. නාසයෙන් දැනෙන ගන්ධ හඳුනා ගන්න ඒවට කියන ගන්ධ සංඥා. ජීවිත දැන රසවත් හඳුනා ගන්න මේ දුකට හොරකට ඉස්ස පහට ආදී වශයෙන් විවිධාකාරයෙන් අපි හඳුනා ගන්න ඒවට කියනවා රස සංඥා කියලා. කායයෙන් ස්පර්ශ අප හඳුනා ගන්න ඒවා පොත්සබ්ද සංඥාව කියන දක්වනවා. ඒ වගේම මනසින් විවිධාකාර දේවල් හඳුනා ගන්න ඒවට ධම්ම සංඥා කියලා කියනවා. මේවත් සත්‍යපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කාරණා ඒවා දැන ගැනීමත් ඉතාමත් වැදගත් ධර්මානුපස්සනාවක්. ඒවල සංඥාව කොටසකට බෙදලා දක්වනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්සබ්ද සංඥා සහ ධම්ම සංඥා වශයෙන්. මේ සංඥාව ඇතිවන්නේ ඒකේ පුද්ගලයාගේ සිත තුළ පවත්නා වූ සිතේ ස්වરૂපයේ චරිත ලක්ෂණ ඒ වගේම සමාගයේ පසුගිය අත්දැකීම් ආදී කරුණු මත පිළිපදලා සංඥාව බාහිර කිසිම අරමුණක් තුළ ඇති දෙයක් නෙවෙයි. රූපයක් තුළ කිසිම සංඥාවක් නැහැ. සත්‍යයක් තුළවත්, ගඳක් තුළවත්, සත්‍යයක් තුළවත්, පොත්සබ්දයක් තුළවත් කවරදේ ආරම්භණයන් තුළ ආරම්භණ කියන්නේ ආරම්භණ ඇහැකනාදී ආදී දැනෙන ආරම්භණ. ඒ ආරම්භණ වල කිසිම සංඥාවක් නැහැ. ඒ සංඥාව අපොසින් අපරම ඇති කර ගන්න ලබන දෙයක්. මේක මූලාවක් සංඥාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා මරීචිකෝපමා සංඥා කියලා. සංඥාව හැටියට මිදිරුවක් වගේ. ඈතින් මිරිකු කියන්නේ අර බතර වාගේ කියනවා මහා දවල් වලට ඒකට වගේ නෑ දැකලා ඉතිරෙලා මොන්දාගලා කියන පාරවල නෑට බලනකොට වතුර පිටිලා වාට පේනවා. නමුත් ළඟදී නම් හේතුවක් නෑ. නමුත් ඒක අපි මිරිකු හඳුනා ගන්නවා. අන්න ඒ වාගේ අපි මේ ලෝකයේ මේ රූපාදී ආරම්භයන් හඳුනා ගන්න මිරිකුවක්. මේ මිරිකුවේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන සංඥාවේ නියම තත්ත්වය තේරුම් ගන්න. එතකොට අපි උදාහරණයක් කියමු ඒ කාට පොදු වෙන ආකාරයේ සරල උදාහරණයක් ගන්නමු. එතකොට මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන්. අපි ඇහැට පෙනෙන රූපයක් ගත්තොත් අපි හිතමු ලක්ෂණ කාන්තාව, කර්ම කාන්තාව බලන්න. මේ කර්ම කාන්තාව දෙකේ බලන බුද්ධිය හතර දෙන්නේ. එක්ක ආමකද්දක් ඇති නිරෝධී ධර්මයි. තව කෙනෙක් ඒ කෙරෙහි සද බද්ද වෛරයෙන් සිටින කාන්තාවක්. තව කාන්තාවක් සිටින ඊර්ෂ්‍යාවෙන් බරිත වූ කාන්තාවක්. තවත් පුද්ගලයෙක් ඉන්නවා
භාවනාවක් දියුණු කරගෙන නැත්තේ. ඒ රූපයේ දෙසම තවත් කෙනෙක් බලනවා රහතන් වහන්සේ නම. මේ පස්වෙනා තුළ අර එකම අරමුණ එකවර දැකීමේදී ඇතිවෙන එකම සංඥාවක් නෙවෙයි. සාමකෑමෙන් බරවෝ නිරෝගී කරුණ ශක්තියක් ඇති ඒ සාධන පුද්ගලයා ඒ කාන්තාව දැකපු ගමන් මේ ලක්ෂණ කාන්තාව දෙකනක් ගැනීම කාර්ය විද්‍යාකාර සිටියේ සංඥාතන ඕකේ සිට තුළ ඇතිවෙනවා. අර හතුරු යාකෙන් අරම හතුරුකම් දක්වන කාන්තාව ඒ ලක්ෂණ රූපයේ දැක්කාට පස්සේ ආ ලක්ෂණ කාන්තාව දරුණියක් කියලා එන්නේ මේ මහා හැකිරියක් මට වදේ කරපු යාරදී පස්සේ ඉලක්ක සංඥාවක් පිටත ඇති කරගන්නවා. භාවනා දියුණු කරගෙන ඉඳින කෙනෙක් ඉන්නවා නම් එයා ඕනි කෙනෙක් නෙමෙයි. ඕවිතයි මේ දෙතිස් මොනක කොටසක් කිය, දහතු කොටසක් කිය, පිළිපොල්දයක් කිය, මේ ආදී සංඥායක වැඩි කරනවා. අර පොත්වල දක්වා තියෙන කතාවක් තියෙනවා. ආන්දර කෙනෙක් යනකොට ගෑණියක් ඉනනවා. එයා විශ්වාස කුෂ්ඨවත් වෙනවා. ඉතින් ආන්දර ගෑණි නායකයන් පාස්ලා ගියා. ආන්දර විදේශන ස්වාමීන් වහන්සේ එයාගේ මහා ස්වාමීන් වහන්සේ ගැහෙන කෙනෙක් කියන විශ්වන ඉඳ දැක්කා. මම දන්නේ ගැහෙනියක් දෙන්නේ කියන්නේ අදටකිල්ලක් නම් පාරම දැක්කා. ඒකට අපොස්තල දක්වා. එතකොට න්යාගේ සිත තුළ පහළට සංඥාව අර ගැහෙන කෙනා සෙනහරනේ දෙකෙන් දෙන්නේ එකකට අක්ෂි ඒ සංඥාව ඔය සිත තුළ පහළ. ඒක නිසා අවශ්‍යයෙන් කියන්නේ නැති මේ අටකට ගොඩක් නම් පාවුන ගෙනියන්න දෙන්නේ නෑ. ඒ විදිහේ භවනා දියුණු පුද්ගලයා තුළ ඒ සංඥා ඒ ආකාරයෙන් දැනෙනවා. එතකොට එකම අරමුණ විවිධ පුද්ගලයන් දකින්න ස්වરૂපයට අනුව ඕකේ ගති පැවතුම් ආකල්පයන්ට අනුකූලව විවිධාකාරයෙන් හඳුනනවා. ඒ හඳුනා ගැනීම ඒ ලක්ෂණ කාන්තාවන අපි උපමාවට ගත්තේ ඇය තුළ ඇති ධර්මයක් නෙවෙයි. ඒ නම් කොහේ පිළිදෙන සම්බන්ධයි. අපගේ සිතින් අපවසින් හඳුනා ගැනීම ඇති කරගන්න ලබනවා. අපිට වාදානුහසේ කෙනෙකුට ප්‍රතිවිරුද්ධයි. ඕක මොනවා හඳුනා ගන්නේ නැතුව දැනීම මාත්‍රෙම නතරයි. උන්වහන්සේලා කිසිදෙයක් සලාන් ලෝකේ පාවතිනවා. ඒ කියන්නේ හැකනාසය, දීර්ඝකාලීන මනස කියන ඉන්ද්‍රිය හයද අවරාරුණක් ලැබුණා. කිසිම සිදුවිල්ලක් කරන්නේ නැතුව දැනීම මාත්‍රෙන් නතරයි. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා තමයි ඉස්සරහට රූප ගන්න මේ පාන ගන්න මේ සතුවාගේ ගන්න. දැක්කට ඕනේ කිසිම සංඥාවක් නැතිනම් සිදුවිල්ලක් නැහැ දැකීම මාත්‍රෙන් නවතින. ඒ වගේ ඒ රහතන් වහන්සේ කෙනෙක් දෙතරින් කියන මේ කාන්තාවක් වේදයිකට පස්සේ කිසිම හැඟීමක් නැතුව දැනීම මාත්‍රෙන් එතන නැත්රේ. ඒකට හේතුව රහතන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කරලා කියනවා. සංඥා නිරෝධයට පත් කරලා කියනවා. ඒ නිසා අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර විවිධ පැත්තේ සිට පත් වෙන නිසා ඒ පත්තේ පස්සෝ තැනස්සා තුල කිසිම සංඥාවක් කිසිම අරමුණක් වෙයි නිරායාසයෙන් නැතිවයි. ඉදී නැතිවයි. අවශ්‍ය නම් ඔය විදිහට ගන්නවා. කැතයි කියලා හිතන්නත් පුළුවන්. ලක්ෂණයි කියලා හිතන්නත් පුළුවන්. ඔය විදිහට. ඒක කිසිම අන්තයේ බලපෑමක් ඒ රහතන් වහන්සේගේ සිතට ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ බව දක්වනවා. සතිය අකංකේය අපටිකූලේ පටිකූල සංනී විරේයම් පටිකූල සංනී සත්‍යය. ඒ කියන්නේ ඉතාම ලක්ෂණ දෙයක් ලෙස බලලා දෙවෙනි කෙනෙක් මම කියන්නේ. සමහර කැමතිනම් මේක පිළිකුල් කියලා හිතන අපි දැන් ලක්ෂණ රෝස්මරක් කියන කාන්තාව කියන දේ තරම් සුදුසු කියලා. ඒ ලක්ෂණ රෝස්මර දිහා බලලා කිසිම පිළිකුලක් නෑ අවංකවලුවා මතකෙ. ඒක අවශ්‍ය නම් පිළිකුලක් කියලා හිතන්න පුළුවන් ඒ සංඥාව ඇති කරගන්න පුළුවන්. සත්‍ය අහංකේය පටික්කුලේ අපටික්කුල සංනී විරේයම් සත්‍ය අපටික්කුල සංනී විරේ අපි කියනවා පිළිකුල් සමග දෙයක් තියෙනවා. ඒක දැකලා උන්වහන්සේට අවශ්‍ය නම් මේක පිළිකුල නැති දෙයක් කියලා හිතන්නේ කිසිම පිළිකුලක් නැති දෙයක් වශයෙන් ඒ සංඥාවට ගන්න පුළුවන්. ඒ රහස්‍යය. එහෙම නැත්නම් අර කරුණ කුලේ ඒ කාන්තාවකට දැකලා ලක්ෂණයි කියනවා කී හදලා තියෙනවා. අනේ මේ කාන්තාව ලක්ෂණයි රූපක් කියලා
ඒකට දැස්ස ගන්නට පුළුවන්. සුභංකීව අධිමුක්තෝ කුතිය අර්ථ විමෝක්ෂ අපේ විමෝක්ෂය. ඒ කියන්නේ විමෝක්ෂ ධර්ම අටක් උගන්වනවා. බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන්ම උගන්වන එක තමයි සුභයි ලක්ෂණයි කියලා එකට දැක්කම සිත විමෝක්ෂයකට පත් කරගන්න. ඉතින් රහතන් වහන්සේගෙන් දැන් සත්‍යයකට රහත්ත්වයකට පත් වෙනකොට ඕනෑම රූපයක් ඕනෑම දෙයක් දැකලා මේක ලක්ෂණයි කියලා බෝධුවටදී අමංකුල ලක්ෂණයි කියලා හිතලා ඒ තුළින් තාසල කාල පරිච්ඡේදයක් තුළ සමාජයේ විමෝක්ෂයකට පත් කරගන්නත් පුළුවන්. මේ ඉතිරි විවිධ සංඥා ඊගේ පුද්ගලයාගේ සිතිවිලිවල වෙන ස්වરૂපේ මත ජනිත වෙනවා විනා ඒ අරමුණු තුලින් කිසිම සංඥාවක් අපගේ සිත තුළ ඇති කර නොසිට බව මේ ඇතේම දෙයක්. ඒ සංඥාව භවිෂ්‍ය කුම්භ මහ සංඥාගේ ඔන්න වෙලික. සංඥාව නිරිතුවක් වගේ අපි කවුරුද යනවා. ඒ වැරදීන සංස්කාරයක සංඥාව පසුපස ගමන් කරලා දිගින් දිගට සංස්කාරයක ගමන් කරනවා. ඒක සංඥාව මේක ඇතුළේ ඇහැට පෙනෙන රූපේ දැකලා විවිධාකාර පිළිවිලි පහළ වුණේ විවිධාකාර හැඟීම් පහළ කරගත්තේ පළමුවෙන්ම ඇහි පහළ වූ සිත සත්ව විඥානය. ඇහි පහළ වූ සිත කියන එක මම පොතේ කියන විදිහටයි කිව්වේ. ඒ සත්ව විඥාන සිත ඇතුළේ. එතකොට සත්ව විඥානයේ පහළ වීම ඒ රූප සංඥා ඇතිවීමද ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ කිසිම සංඥාවක් ඇති නොකර ඉන්නට පුළුවන්කම ඇති වුණේ අවිද්‍යාවෙන් උත්තරපති. එතකොට සංඥා ඇතිවීමේ ප්‍රධානතම හේතුව අවිද්‍යාව. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අවිද්‍යාව සංඥාව ඇතිවීමේ හේතුව වශයෙන් දක්වපු මා දැකලා නැහැ ත්‍රිපිටකයේ. බුදුරජාණන් වහන්සේ හේතුඵල දක්වන විට ළඟින්ම ආසන්නයෙන් හේතුඵල කාරණේ දක්වන. දැන් මම උදාහරණයක් කියනවා. මම මේ පොඩේ වාඩිලා ඉන්නවා. එනකොට කියනවා වාඩිලා සිටින්නේ කුමක් නිසාද කියලා. පුදුලිස්සා පුදුමත්. කවත් කෙනෙකුට ඕනනම් කියනවා පුදුව පාදනේ මේ විම මේ විදිහට මේ එකක් හදලා තියෙන නිසා. මේ පුදුව පාදින්න හදලා දෙන ස්ටේජ් එකක් හදලා තියෙන නිසා. ඒක ඈතින් කියනවා. ඒ වගේම සංඥා වැඩිවීමේ ප්‍රධානතම මූලිකතම ඈතින් හේතුවන කාරණා අවිද්‍යාව. සංඥාව පමණක් ඒක පොත. නාම ධර්ම ශාරීරිකද රූප ධර්ම ශාරීරිකද ප්‍රධානතම හේතුව අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය තමයි ඒ පිළිබඳව දෙයක් අවිද්‍යාව පත්‍ය පොත. නමුත් අපි මෙතනදී විඥාන නිසා ඒ ආකාරයෙන් සංඥා පහළ වෙන බව තේරුම් ගත යුතුයි. කනට සද්ද ඇසුණත් කොහොමයි ඔය විවිධාකාර සද්ද සංඥා ඇති වෙනවා කනට ගතසුර නාසයට ගතසුර දැන ඒ ආකාර සංඥා ඇති වෙනවා ආදී වශයෙන් විශේෂ ඉන්ද්‍රියන්ට මේ ආයේ ඥානයේ ඒ දැනුම පසුබවා කරමින් අවබෝධය ඇති කරගන්න ඕන. එතකොට යම් කිසි සංඥාවක් ඇති කරගත්තාට පස්සේ යම් සංජානාති සම්පිතකේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යමක් හඳුනාගත්තාට පස්සේ ඒ ගැන විචක්ෂ ඇති කරගන්නවා. ඒ විචක්ෂ කොටස් කායකට දෙන්නවා. රූප අරගෙන ඇති කරගෙන හිතත් තියෙන රූප විචක්ෂ. මේවා කියන්නේ කපලතර පටන් තෝරේ අපේ දඩේට පරමවා කියන්නේ බුදු ඥාන වහන්සේ දක්වන කාරණායි. ඒක පස්ස අත්පිළිබඳව අපේ වල සිටිවිලි පහළ වෙන එක ගැන શબ્ද ඉස්සරහ. රූපයක්කෝ සම්පේතකෝ කාමයක්කෝ රසයක්කෝ පොට්ටබ්බේකෝ ධම්මයක්කෝ කියලා මේ විතරක් කොටස් හයකට කියනවා. ඒ කියන්නේ රූප ආරම්භ කරගෙන ඉඳීනවා. කනට එන ශබ්ද ආරම්භ කරගෙන ඉඳීනවා. නාසයට ඇදෙන ගඳ ආරම්භ කරගෙන සිසිලේ ප්‍රවාහයක් ආරම්භ පටන් ගන්නවා. දිවට දැනෙන රස ආරම්භ කරගෙන ඒ ආකාරයෙන් සිසිලේ ජනිත වෙනවා. ආයතන ස්පර්ශ නිසා ඉතිරි ඇතිවන ඒ වගේම මනස මේ දේවල් අරමුණු කරන විට විවිධාකාර මනෝ විචාර මනසේ පහළ වෙන සිටිවිලි ඇති. මේ විදිහට යම්
සංජානාති තමිතකේති යමක් අපි හඳුනාගත්තා නම් ඒ ආකාරයට හඳුනාගත් ආකාරයට අනුකූලව සිටිවිලි ගන්නවා. දැන් අර කලින් උපමාව අපි ගත්තොත් අර ලක්ෂණ කාන්තාව දැකලා ලක්ෂණයි මොකද ඕකයක් ධර්ම කාන්තාවක් කියලා හිතපු ඒ තරුණ පුද්ගලයාගේ සිිතට තුළ සිටිවිලි ගන්න වෙන්නේ. අනේ මේ කොච්චර ලක්ෂණ මේ ලබා ගන්න කියනවා නම් මොකද මේ ආදි විවිධාකාර ඒ පැත්තට පරවෝෂිතී තමයි ආගේ පිටත කරන්නේ. ඒකේ පස්වයිනේ පස්වන කාන්තාව දැක්කාට පස්ව ඒකේ සංඥාව අරවාගේ දීර්ඝානේ ඒක නිසා අනේ මේ ඉරිමේ අදත් නිවිචනා නේද විවිධාකාර ප්‍රකෘති සංකේතෝ විචාර තමයි ඒකේ සිට වෙන්නේ. අර භාවනා ජීවනෝ සංස්කාරයේ සිටුල මේක පටවි ගහපොළ අකාපෝ වීජෝ ආයෝධා මේක කෝණියදාමයක් මේක ආමෙන් ඇතුලේ මාස්ලේ නහරයට කටුවානේ කියන විවිධාකාර ඒ පිළිවි පහළ ඕකේ පඤ්ඤාවට රහතන් වහන්සේ කිසිම සංඥාවක් දැනීම මාත්‍රේ ඔය දැකලා මට මොකෝ මගේ පාඩේ නම් කරනවා වගේ ඔය දැකන ඇහැට පේන රූපවල කිසිම කිසිම කරා යාම නිරායාසයෙන් පිළිවන්නේ ඉතින් පිළිවන්නේ අවශ්‍ය නම් අර මා කියන විදිහට ලක්ෂණයක් නැහැ කියලා ඉතලා විමෝක්ෂයෙන් පිටපත් කරගන්න පුළුවන් අවශ්‍ය නම් ඒකට ගන්නට ඕනකම ඒක ඒ මත්මිට දෙයින් කරුණාව කියන්නේ. එතකොට ඒ විතක්ක දැනට උනේ හේතුවක්. විතක්ක දැනට උනේ සංඥාවේ නිසා. සංඥාවේ උනේ විඥානය පහළ වූ නිසා, රූපේ දැකීමේ සිත පහළ වූ නිසා. බුදුහාමුදුරුවෝ ඒක දැනගටි ගැඹුරු ධර්මයක් දේශනා කළා. ඒකේ සිංහල තමයි කියන වචනේ කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා අනේ කියන්නේ මට කියන්නේ ඉක්මනට දිවන්යන්ට මාර්ගයක් කිසි මාර්ගයක් නාමක දෙන්නේ. ඒකවල අහනවා කියනවා කාර්යයට වයසට බැරෙන්නේ මොකද වයසට ගිහිල්ලා මම නිරජරාජී කියලා ඔබට මොනක් කේදී පහනා කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකේ පාළියෙන් කියන්නේ මේ කාර්යයට. එතකොට බුදු අර මහදුහාමුදුරුවෝ කියන ආයේකට කවන්නේ මම අහරුණා මට කිසි ධර්මයක් ගැන මට සුළුමද තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්දියේ කතාවයි මෙතෙන් අදාළයි. බුදුරජාණන් වහන්සේ අහනවා උඹ කලින් කවදාවත් දැකපු නැති රූපයක්. ඉතින් ඒ වගේම එවැනි රූපයක් තියෙනවා කියන අප කවදාවත් අක්ෂර නැහැ වෙන කෙනෙකුට. ඒ වගේම උඹ දෙවෙනි රූපයක් අනාගතේ දකින්නයි කියලා ඔබගේ ඉඳලා එවෙනි අදහසක් නැහැ. එවෙනි රූප කෙරෙහි ඔබගේ සිත පවත්වන්නට ඔබට පුළුවන් නැත්නම් සිත පවත්වන්න. කියන්නේ ඔබ කවදාවත් රූපේ දැකලා නැහැ දැන් දකින්නේ නැහැ. ඒක රූපයක් තියනවා කියලා අහලත් නැහැ වෙන කෙනෙකුට. ඒ වගේම ඉදිරියේ මෙහෙම රූපයක් දකින්නයි කියලා එහෙම අතකුත් නැහැ. අන්නේ එවැනි රූපයක් කෙරෙහි ඔබගේ සිසිල් කරා යාම තිබෙනවා. මේක මේ ඇදලා පිළිතුරුයි. සිතේ ගමන් කරනවා කියන්නේ කියලා සිතේ ගලා ගන්නාම ඇතිවන්නට තියෙන්නේ. අපි කවදාවත් දැකන්නේ රූපයක් කෙරෙහි මොන සිතිවිල්ලද කරන්නේ? අපි මේ දැන් දකින්නේ රූපයක් කෙරෙහි සිතිවිලි ගන්න කරන්නේ. අපි අහලා තියෙනවා නම් මේ රූපයක් තිබුණා අනේ ලක්ෂණ දෙකක් හරිය ඒක නම් සිතිවිලි නෑ. අහලානේ නැත්නම් අපි ලබන සමානයි හරි ඒක හරි කවදාවත් අනාගත දවසකදී අදට තව පාරේ මේ රූපයක් දකින්න යනවා කියලා එහෙම සිතිවිලි නැත්නම් එවැනි රූප ආරම්භන තුළ අපගේ සිතේ පැවැත්මක් පවතින්නට බැහැ. මේ ගැඹුරු ධර්මයක් විතරදී එතකොට යෝහනා ඔබට කනට ඔබේ කවදාවත් අසුබු නැති ශබ්ද දැන් අසන්නට ශබ්ද මෙවැනි ශබ්ද නිහිරි හරි අනිහිරි ශබ්ද කියනවා කියලා වෙන කෙනෙකුට ඔබ අහන්න නැති ශබ්ද ඒ වගේ අනාගතයේදී ඔබ මෙවැනි ශබ්දයක් අහන්නට යනවා කියලා එහෙම අදහස වලට ශබ්ද එවැනි ශබ්ද අරමුණු තුළ ඔබේ ජීවිතේ මම පවතිනවා.
නැත්නම් එවැනි ශබ්ද අරමුණු කරමින් ඔබගේ සිතේ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. සිදුවන්නට බැහැ. ඒ වගේම නාසයට, දිවට, ශරීරයට, මනසට කියන දෙකෙන්දියා කයම බුදුහාමර ඔය කතාව නිවැරදිව. ඇත්තම ජීවිතේ නිවන්නේ ඔය මන් දැන්නේ කියන කාරණාව ප්‍රඥාව තියෙනවා. ඉතින් මම කියනවා ඒකෙන් මොකද තේරුම් ගන්නේ? මේ කෙටේ නියම මාර්ගය බුදුහාමර කියන්නේ. මේ සිදුවේ කලාවක යන ආකාරයේ පිළිලි සම්පතය. සංඛාරයේ හේතුව සංඛාරය වීම නිසා අවිද්‍යාවත්‍ය සංඛාරවත්‍ය විඥාන නැත්නම් ඉගෙනීමේ සංඛාරයේ තමයි සංඛාරකම නතර කරන්න අර සංඛාර ගැලීම නතර වෙන්නේ. සුතෝසාවන්තරදී කියනවා දෙක පොරේ සිදුවි කරන්නේ නවතින්නේ. ඒ විදිහට කරාම නවතින දරක් තියෙනවා. එතන කියලා අපි නවත්තන්න. ඒකෝටයි පස්සටම නවතින්නේ. එතකොට අර සිතිවිලි එන්නේ අපේ සිත තුළ ඒ අරමුණ කෙරෙහි විඥානයක් පහළ වුණොත් පමණයි. ඒක මෙයාගේ තාක්කය දෙදෙන්නේ. එහෙම විඥානයක් පහළ වුනේ නැති අරමුණ කිසිවක් අපගේ සිත තුළ සිටිවිලි ජනිත කෙරෙන්නට සමත් වෙන ආරම්භණයක් වන්නේ නැහැ. එහෙනම් ඒ විතක් රූප විතක්, සද්ද විතක්, ගන්ධ විතක්, රස විතක්, පොට්ටබ්බ විතක් සහ ධම්ම විතක් වශයෙන් දක්වන්නේ සාකාර වේදගත වූ ඒ සංස්කාර සම්බන්ධයේ පහළ වීමේ හේතුව වශයෙන් දකින්නට උන විඥානය කිය. ඇහැට පෙනෙන රූපය ආරම්භ කරගෙන උපසාරිතක් කියන කනදැනෙන සත්‍යයන්ගෙන් සත්‍යයක් ආදී වශයෙන් සිතුවිලියට මේ ආකාරයෙන් මේ සංස්කාරය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධය මේ අනුසාරයෙන් හිතාගත යුතුයි. එතකොට ඔන්න දැන් විඥානයක් පහළ වුණා. ඒ පහළ වූ විඥානයෙන් දැකපු අරමුණ අපි හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීමට අනුකූලව විතක් පහළ වෙනවා. කොටස් සංඥාව සංස්කාර විඥාන කියන කොටස් තුනක් අපි ඔතන දැන් තියෙනවා. තව තියෙන පළවෙනිම වේදනා. ඒක වේදනාව පහළ වෙනවා. වේදනාව කියන්නේ මේ සිතිවිලි තත්මා වේදනාවේ උච්චර කියලා දක්වාදී පරිගම විඳින නිසා යහ ජීවිතේ කරනවා. සුඛම්පකේදී දුක් සංවේදී අරුක්කම සංවේදී සැපේ කොට අපි විඳිනේ කරනවා. දුක කොට අපි විඳිනේ කරනවා. සැපෝ දුක් නොවන නැතහත් වේදනාව කොට අපි විඳිනේ කරනවා විඳිනවා. ඒකයි වේදනාව. ඒක නැදලා කියලා වේදනාව ප්‍රධාන වශයෙන් තුන් ආකාර වෙනවා. මේක කායික වශයෙන් දැනෙන වේදනාවක් අපි විඳිනවා. මානසික වශයෙන් දැනෙන වේදනාවක් අපි අත්දකිනවා. මේ වේදනාව පස්සන භාවනාව වැඩිමිට මේක අත්දැකීම ඉතාම අවශ්‍යයි. එතකොට මේ අපිට පොඩ්ඩක් තවත් එකක් පොඩ්ඩකින් අතවල පෙන්නලා තියෙන කිසිම ප්‍රයෝජනයක් අපිට නම් මේක දක්නට නැහැ. සුපින්දියේ දුකින්දියේ සෝමනසිනේ දෝමනසිනේ උපේක්ෂින්දියේ. අර කායික දැනෙන වේදනාව දැපේකක් දුක් එකක්. මනස වේදනාව දැපේකක් දුක් එකක්. නැදහත් වේදනාව කියලා ආකාරයෙන් අධ්‍යාත්ම පුත්‍ර වේදනාව දෙක තියෙනවා. ඒ පැත්තට මාදිස්සේ බලන්නේ. දුකමන්තෝ කියනවා ආවේ සතරපටි දෝෂේදී සත්‍ය සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා මේ අනිතයි කියන්න පුළුවන් කියන්න මම කියන්නේ විමුක්ත සම්පස්සජා වේදනා විභව සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා. ඒ කියන්නේ ඇහැට රූපය දැක්කාට පසුව ඒ රූපය ඇහැට ගැටීම නිසා විඥානයක් ඇති වෙනවා. සම්පූර්ණ පරිච්ඡේද රූපේ උපදින චක්ඛු විඥානයේ විදිහට ඇහැ රූපයේ ගැටීම නිසා විඥානයක් ඇති වෙනවා. ඒ සිදෙනාගේ එකතුවට විඥාන සංගතේ චක්ඛු සම්පස්සෝ කියන්නේ මේ ඉස්සරහට වාගමෙන් මතක තියාගන්න මේ දේශනාවේ ඉතිරි දෙක අවශ්‍යයි.
ඒකත් චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් ඇතිවෙනවා. ඒ නිසා විඥානය පහළ වුණා. ඒකට ඒ රූපයයි ඇහැයි විඥානයයි කියන කොටස් තුන මේකට ගැන අපි කතා කරන එක. ඊකට කියනවා චක්කු සම්පස්සේ. ඒක සම්පස්සේ න්‍යායකාරී න්‍යාය හිතා ගන්නවා. කන තියෙනවා, කනක ශබ්ද තියෙනවා. ඒ ශබ්දයේ විදිහට නිසා සෝත විඥානයවත් කනේ පහළ වෙන විදිහයි කියන ඔය පොතවල දක්වා ඇති ආකාරයට කනේ පහළ වෙන විදිහයි. ये कितना एकजुआ कितना सोच संपत्ति එතකොට රක්ඛු සංපස්සක වේදනා කියන්නේ ඇහැට රූප ගැටීම නිසා රක්ඛු විඥානයේ පහළ වීමෙන් ජනිතදී වෙන රක්ඛු සංපස්සේ තුළින් ඇති කර දෙනු ලබන වේදනා. ඒක සැපවෙන්නද පුළුවන්, දුක් වෙන්නද පුළුවන්, මදහස් වන්නද පුළුවන්. රෝග සංපස්සක වේදනා කියන්නේ ඒ වගේම මනස ඇතුළත ශබ්ද නිසා සෝත විඥානයේ පහළ වීමෙන් ඇති වෙන සෝත සංපස්සේ තුළින් මතු කර දෙන සැපෝ දුක්ඛෝ නැදහස්. ඒ අනුසාරයෙන් නාමයේ දිවෙන ශරීරයේ මනසට මේ සත්තු සංපස්සක වේදනා කියන්නේ මේ දන්නවා ඇහැට රෝගයක් ඇති නිසා සත්තු විඥානයේ ජනිත වීමෙන් සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව තුළින් වේදනාවක් ඇතිවෙනවා. දැන් අපි අර කලින් කියපු උදාහරණය ගත්තොත් ලක්ෂණ කාන්තා රූපේ දැකපු ඒ සාධන කුච්චලයාගේ සිත තුළ ඇතිවන වේදනාව සුඛ වේදනාව ආස්වාදයෙන් දැනෙන දෙන්න ලබන වේදනාව. සුඛාස්වාදයේ එකදොන වේදනාව. අර සාරයෙන් පිටිරේ දීර්ඝයෙන් බරදෝ කාස්තාවන් දෙදෙනාම ඒ රූපේ දකින්න විට ඇයි සිත තුළ ඔය කියන ආස්වාදයේ කියන දින වේදනාවක් නෙමෙයි ඇති වෙන්නේ. දුක්ඛ වේදනාව. ඒ රූපේ මාර භාවනාව දියුණු පුත්‍රයාගේ සිත තුළ දකින්න විට ජනිත වෙන්නේ මැදහත්. එකම අරමුණ දුන්සේ දකින දෘෂ්ටි කෝණ තුනට අනුකූලව වේදනා තුනක් ජනිත කර දෙන ධර්මයක් බවට පත් වෙනවා. ඒකකොට ඒ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රයන්ට හමු වෙන අරමුණු තුලින් ඇතිවන වේදනා ඇති කරගන්නේ කවුද? සමාවිසින්මයි. සමාගයේ සිතට අනුකූලවයි. කයට දැනෙන වේදනා ස්පර්ශයට අනුව වේදනාවක් ඇති වෙන එක කාටවත් බලකන්න බැහැ. බුදු කෙනෙකුට දුක දෙන එකක් ආවොත් ඒක ඇති වෙනවා. මනසට දැනෙන කායික වේදනා මේ මානසික වේදනා කියලා මේ වේදනා දෙකකට බෙදුවොත් කායික වේදනාව හැර මානසික වේදනා කියන 100ක්ම පාටි සිදුවන්නේ තමන්ගේ තියෙන අදහස් ප්‍රඥා විකාශ වලට අනුව. බොහෝ විට දුක් වේදනා ඇතිවන්නේ මනසින් තමන්ගේ තියෙන මෝහලකම නිසා. අතීතයේ සිදුවෙන මාර්ගයේ දුක් වී මනසින් බැලෙනවා. සිදුවෙන්නේ සිදුවුණා අවුරුද්දක් දැන් පොඩ්ඩක් වෙලාවකට ඒක වැඩක් නැහැ කියලා යම් කෙනෙකුට හිතන්නට පුළුවන්. අතීත සිදුවීම් මාර්ගයේ කිසිම දුකක් සිදුවේ ඇතිවන්නේ. අර මූලිකම නිසා දන්නේ නැතිකම නිසා අතීතයේ කවර පාඩුවක් විදුණා කවර කෙනෙක් නැති වුණා කවර සම්භාවයක් ඇති වුණා ඒ වාරම් කරගෙන පිටේ ඉඳලා කොහොමද දුක් විඳිනවා සමාන. අනාගතයේදී ඇතිවන අරමුණු තවමකට පැමිණිලා නැහැ. මේම වෙන්න පුළුවන් මේම වෙන්න පුළුවන් මම හිතාගෙන බඳින කියන්නේ මේම කෙනෙක් වෙන්න පුළුවන් ඒක විශ්වාස. සංඥා ඇති කරගෙන විවිධාකාර අනාගතයේ ඇතිවන වේදනා සමාගයේ උදස්කම නිසා සමාවිසින්ම මානසික වේදනා දැනෙනවා. මේ මානසික වේදනා ගැන කියන්නේ කායික වේදනාවක් ඇති වෙන එක කිසිවෙකුටවත් තරක් කරන්නට බැහැ. එයාට කායික වේදනාවක් දැනෙනවා. නමුත් කයේ ඇති වෙන වේදනාව සිතට වේදනාවක් බවට පත් කරගන්නේ සිතේ වේදනාවක් බවට පත් කරගන්නේ බුදුවරු රහතන් කියලා පදේ. කයේ වේදනාව කයේ පාඩේ පවතින සිතට ඒක බරක් නෙවෙයි සිතේ වේදනාවක් නෙවෙයි.
අපි යම් කිසි කායයට දැනෙන වේදනාවක් කරදර කරගෙන සිටිනුත් ඒකට වේදනාවක් දැක්මට වේදනාවක් දෙකක් තියෙනවා. කායික වේදනාවට අනුතරව චේතසික දෛහික වේදනාව මානසික වේදනාව. අර මානසික වේදනාව පිළිසියම අපිට අයින් කරගන්න. මේ මානසික වේදනාව අපි කායික වේදනාව ඇති කරගත්තොත් දැක්මට පස්සේ කායික වේදනාව තවත් වීර්ය වෙනවා. ඒ කියන්නේ තව වැඩි වෙනවා. මේකත් තේරුම් ගන්න. ඒ නිසා මේ මානසික දැනෙන සියලුම වේදනා සමාගයේ නොදක්කම නිසා සමාග ඒ දේවල් ගැන සිතන ආකල්ප මත සමාගයේ ගතිකරතුන් ස්වરૂප තුලින් ඇති කර දෙන ධර්මතා විනා සම්පීර්ණ විරායාසයෙන් නැති වෙන දේවල් නෙවෙයි. ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සෙ වල කියන විදිහට කෙනෙකුට දුකකුයි කෙනෙකුට සැපකුයි කෙනෙකුට මලහත් වේදනාවකුයි කියනවා. අපි අපෝටම මලහත් වේදනාව ඇති කර ගන්න පුළුවන් නම් කිසිම දෙයක්. ආතල් මහන්සියෙන් නම් කිසිම වේදනාවක් නැහැ. දැනීම මාත්‍රයක් නැතිව ඒක ඉවරයි. දැක්ක සිත්යේ නිත්‍යම සම්බන්ධතාවයේ දැකීම මාත්‍රෙම නතර වෙනවා. ඒ කියන්නේ හිතන්න දෙයක් නෑ. ඒක ඔක්කොම ඉවරයි. අවශ්‍ය නම් ප්‍රතිපදිත කියලා ආධිපතිනාවක් තුලින් අර විමුක්තියකට පිටපත් කරගන්න ඒක වෙනම කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවන හේතුව මේකේ බොක්කුල කියන්නේ දැන් අපි කිව්වේ විඥානයක් ඇති වුණාම ඒක අපි හඳුනා ගන්නවා. හඳුනා ගැනීම වලට අනුකූලව විචාකාර විචක් වෙනවා. මේ හඳුනා ගැනීමට අනුකූලවම මානසික වශයෙන් පාදවන වේදනාවක්. කායික වේදනා ස්පර්ශයක් නැහැ. කායික මනෝහරි ගෑනාන තක්කෙද දෙයක් නක්ක දුක් වෙන දෙයක් දුකයි. මේක මම පිළිගන්න කියන කතාවක් ගැන කියනකොට කතාවක් නෙවෙයි. ඒ කතාව මේ කිව්වට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් භාවනා දෙන්නේ නැහැ. ඒ ජීවු කෙනෙක් නැහැ. සෑම වේදනාවක් දැනෙන්නේ සිත තුළ. හයයට කෑවෙන මොන කොටසද ගන්න. ඒකෙන් ඇති වෙන වේදනාව සිත තුළින් ඇති කර දෙන එකක්. ඒක නිසා රායයට මොනල් පස්සේ වුණා මේ අපි මේකේ අඳනකොට මොකක්වත් දෙන්නේ නැතුව වගේ ඉඳ පුළුවන් ගහක් පාරක් දෙන්න. ඒකවල මොකක්වත් නැහැ. මිනිස්සු ප්‍රෝග්‍රෑම් දෙන්නේ නැහැ බාහිර නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවීමට අර සංඥාව හේතුයි. ඔස්සල කියන්නේ ඕකනේ සංඥාවේ වේදනාව ඇතිවෙනවා කියලා කියන්නේ. ඔස්සල කියන්නේ යම්කේදී සංසංජාන. බුදුහාමුදුරුවෝ කියපු පොතවල ඔයගේ දාපුවා. මම ඒක ප්‍රතික්ෂේප. බුදුහාමුදුරුවෝ කිව්වා පොතේ දීුණා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා පොතේ දීුණා මම ඒක පිළිගන්නේ නැහැ. මොකද පාරේ වශයෙන් සත්‍යතාවයක් නැති නිසා. මේ පොතවල දක්වැටි ධර්ම ඒ සුඛජානනාමයේ ධර්ම පොතවල ඇතුළුනේ අටපාඩම් කරගෙන ආමුදෝ ආවා. ඒක පරිසරතා වෙනකලා ඒ අතරතුර වචනයක් එහාට වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කතාවේ ගම් වේදේති සංසංජානාදී කියන කතාවේ ඇත්තක් තියෙනවා. සම්පූර්ණ දුන්නේ. දැන් අර කොමාම විතර ඒ කර්ණකාන්තාව දැකපු අපි තමයි කර්ණ පුත්‍රය. ඒ පුත්‍රයා ඒක හඳුනාගත්තා ලක්ෂණ දෙවියන් රූපයක් ගැනීම කෙනෙක් ඉති රූපයක් ගැනීම කෙනෙක් කියලා ඒකේ සුඛ වේදනාවක් දැනෙන. ඒ සුඛ වේදනාව නිසා අවස්ථාව සංඥාය විදිහට වැටෙනවා. ඇත්ත ඒක නිර්මාණය වගේ තොල් පාඩේ නාදල් වෙන්නේ මුහුණනේ මොකක්ද ඔය වගේ අනන්‍යමය ආදී විවිධාකාර සංඥා අතන මේ මෙතන මේ ආදී වශයෙන් විවිධාකාර සංඥා ගැටෙනවා. අර වේදනාව තුලින් නැවත යටි සංඥා ඇති කර ගැනීමට ඒ සංඥා තුළින් නැවත සංකල්පනා එනවා. ඒ සංකල්පනා තුළින් නැවතත් අපට ඇති කර වේදනාව ක්‍රියාවක්. මේ ධර්මතාව තුළ වේදනා සංඥා සංඛාර කියන ඒ නාමස්කන්ධය සම්බන්ධය මේ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වෙමින් අන්‍යෝන්‍ය උපකාර ලැබෙමින් ක්‍රියාත්මක වන ධර්මතා තුනක්. මේ ධර්මතා තුනම එකක් වශයෙන් විගසන්න දෙන්නේ. වේදනාව වෙනම ධර්මයක්. සංඥාව තව ධර්මයක්.
සංස්කාරයේ ඒ දෙකකට අයත් නුවණ සම්පූර්ණයෙන් වෙනස් වූ ධර්මතාවය විඥානයේ තවත් ගන්නවා. මේ සත්‍යය මොකද ඒක තේරුම් ගන්න දෙන්නේ මතර මේකට ආරම්භයෙන් මම කියන අදස්සේ ලක්ෂණකට ඇත්තටම කියනවා වැදගත් කියනවා ඒක මේක දෙකකට දාන්නට බෑ. මම වේදනාව විඳිනවා කියන හැඟීමට පස්සේ හැඟීම ඇති කරගන්න. මගේ වේදනාව කියන හැඟීම ඇති කරගන්න. වේදනාව පාඩුවේ ඒ හේතුන් නිසා ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් පමණයි. ඒ වේදනාව හැරෙන්න කෙනෙක් නැහැ. වේදනාව ඉදීමමයි මම වේදනාව විඳිනවා කියන්නේ. මේක නේද? මම වේදනාව කියන්නේ. මගේ වේදනාව කියන්නේ. මේ වගේ බල අවබෝධය අවශ්‍ය වෙන අස්මානයේ දුකේමද සත්‍යය කියන්නේ නිරුද්ධ කිරීමට මම මගේ කියන හැඟීම සඵල කරගන්න. ඒක තේරුම් නිකන් ආවට කියලා තේරුම් ගන්න විදර්ශනා බලනවා. යම්කිසි අවබෝධයක් සම්මාදිකේ දිනු කරන ධර්මයේ සම්පූර්ණයක් දිනු කරන සංහිඳිය වඩාන පඤ්ඤා බලය දාලා දෙතිනු කරන විමර්ශා ඉතිපාදයක් දිනු කරන ඒ තුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකලා නිවන් අවබෝධ කිරීම අපේ විපස්සනා භාවනාවට සිදුවී යුත්තේ සිදුවන්නේ ඒකයි. නියම විදර්ශනා භාවනාව. ඒක සාමයේ කාරණා පිළිබඳ මන අවබෝධයක් පිළිෙන්නට ඕන අපේ සිතේ. ඒ විදිහට සංඥාව නිසා වේදනාව ජනිත වෙන වේදනාව ඇතිවීම නිසා තව තවත් සංඥා ඇති කර ගැනීමට වේදනාව හේතු වන්න පුළුවන්. ඒ නිසා යම් වේදේදී සංඥානාති කියන කතාවේ හරක සත්‍යතාවයක් තිබෙනවා. ඒක මුලින්ම ඇති වෙන වේදනාවට හේතු වෙනවා කියන කතාව නම් ඒතරම් නිවැරදි කතාවක් පිළිගන්නට අපහසුයි. එතකොට දැන් අපි කියන්නේ විඥානයේ නිසා සංඥාව විඥානයේ නිසා විතරකේ විඥානයේ නිසාම වේදනාව ඇති වෙනවා. ඒ විඥානයේ පහළ නැත්නම් වේදනාවන්නේ අපි මොනීනදි කළා කියලා අපි ප්‍රශ්න ගන්නවා වගේ කද නිජයට පස්සෙ මොන ආරම්භනාව දැක්ක කිසිම වේදනාවක් නැහැ. මොකද විඥානයක් නැහැ. ඒක නිසා විඥානයේ තුළ මේවා ජනිත වෙනවා කියලා කියවම මේ මගේ විග්‍රහය මේ ඇයට පහසෙන් තේරුම් කර ගැනීමට සරල වශයෙන් කියපු දෙයක්. බුදුරජාණන් වහන්සේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනම ඇතිවීමේ එකම හේතුවක් වශයෙන් දක්වන්නේ පස්ස පස්ය වේදනා පස්සේ වේදනා වේදනා පස්ස පස්ය සංඥා පස්සේ සංඥා වේදනා සත්‍යපත්‍ය සංඛාර උත්පත්ති නිසා චිත්ත සංඛාර කලාවෙන යනවා. මේ මම කියපු කතාවයි මේ කියපු කතාවයි අතර කිසිම පරස්පර විරෝධී භාවයක් නැහැ. ඒකම කරුණමයි ඒකයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු කතාව මම කියපු එකට වඩා ගැඹුරුයි. ඒක මේ ඇයිද දැන් මම කියන කාරණාව තියෙන්නේ. මෙයාට කරුණු තේරුම් කර දීමටයි කලින් අපි සරලව දෙන්නේ මේ කරුණු ටික ඉදිරිපත් කළේ. මෙයාට මතකද නාමය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියපු පාඨය කීප වතාවක් කියලා දැන් මෙයාට මතකේ තියෙනවා. මොනවද මේ ධර්මයේ මේ දෙකේ මොකක්ද ස්ථාපනය කරගෙන තියෙන්නේ? ඉස්කෝලේ ගන්න බඩවල ඔක්කොම දාලා පොළොවට පහළට කරගෙන මොනවද කරන්නේ? ටිකක් ඈතින් ඇහුණා මේ ළඟට ඇහුණා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදම් මුච්ඡති නාම වේදනාවේ සංඥාවේ චේතනාවේ පස්සය මනසිකාරයේ මේ කියන ධර්මතාවන් සියල්ලටම නාම කියන වචනය පාවිච්චි කරනවා. ඒතර වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ ළඟට හේතලා සම්මන්ත්‍රකාර සංස්කාර සම්බය දැන් අපි පස්සේට බලන්න. මේ බුදුහාමුදුරුවෝ මේ නාම වේදනා සංඥා සංකාරයේ මේ හේතු සහ මම කියපු හේතු එකම දෙයක් කියන එක දෙන්නත් කියන්නේ.
ඒක පස්සේ ජීවිතේ මෙයාට මේක සිද්ධකට ඉස්සර මන්නේ වඩා සම්බන්ධව සංසාරාදී වශයෙන් ඇහැ රූපයක් ගැනම චක්කු විඥානයේ ඇති වෙනවා. ඒක නිසා චක්කු සංපස්සේ ඇති වෙනවා. අපි මේ විස්තර කරන්නේ නාම. ඊළඟට නාම කියන්නේ මේක තමයි නාම. සත්‍ය වේදනා සංඥා වේදනා පස්ස මනසික මේ විතර නාම. අපි මේ විස්තර කරන්නේ නාම. නාම ධර්මයි අපි විස්තර කරන්නේ. එතකොට ඇහැ නාම ධර්මයන්ද රූප ධර්මයන්ද? ඇහැට පෙනෙන රූප ධර්මයන්ද එහෙම නැත්නම් නාම ධර්මයන්ද? එතකොට ඇහැයි රූපයේ ගැටීම නිසා චක්කු විඥානය ඇතිවීමෙන් චක්කු සංපස්සේ ඇති වෙනවා. එතන ඒ චක්කු සංපස්සේ තුළ නාම රූප කියලා එකක් තියෙනවා. ඒකේ රූප අපි නාම විතරක් අයින් කරලා අර රූප විතරක් අයින් කරලා මොකද අපි කතා කරන්නේ නාම ගැන මොකක්ද කියන්නේ? ඇහැේ රූපයේ චක්කු විඥානයේ තිබෙනාම නාම රූප දෙකම චක්කු සම්පස්සේ. ඒකේ රූප කොටස ඇහැත්යෙන් කළා රූපයෙන් කළා ඉතිරවන්නේ. නාම කියන්නේ තියෙන වචනේ. චක්කු විඥානයේ දරන. නාම දෙකේ අනිත් කනයේ සද්දයක තියෙන නිසා සෝත විඥානයක් නෑ ඉදිරියට සෝත සම්පස්සේ. කනත් රූපයක් සද්ද රූපයක් ඒ දෙකයින් කළොත් ඒ සෝත සම්පස්සේ තුළ තියෙන නාම ධර්මයේ එකයි විඥානය. එතකොට පස්සපච්චය වේදනා පස්සපච්චය සංඥා ආදී වශයෙන් කියපු කතාව සප. මේ විඥානයේ සහ වේදනාව ඇතුළත විඥාන සහ සංඥා කියන විඥාන සහ සංස්කාරය තියෙනවා කියලා මාතිකුලට ආයතන. පරමක් තුළ සත්‍ය කාරණේ ඇයිද වැටෙන්නේ කොහොමද? පරමයේ බොහෝ දුරට සත්‍යයි. පොඩ්ඩක් කියනවා ඔය කල්පනා කරලා. මනෝස්පස්සේ කියලා කියනවා. ඇහැ රූපයේ ගැටීම නිසා චක්කු විඥානය දිනක චක්කු සංපස්සේ කියනවා වගේම මනසට යම් කිසි සිටියේ හැකි අරමුණක් ධර්මාරම්භණයක් ආවම මනෝ විඥානය ඇති. අනන්ත සත්‍යයේ අයිතිලා කරනම සෝත විඥානය කියනවා වගේම මනසට යම් කිසි සිතන්නට පුළුවන් ධර්මයක් අරමුණු වුණාම මනෝ විඥානය පහළ වෙනවා. ඒ ධර්මතා තුළ නාම රූප කියලා ભેදයක් දක්නට නැහැ. ඔක්කොම නාම. මනස ගාමන අරමුණු ඒ තුළින් පහළ වෙන විඥාන ඔක්කොම නාම ධර්මයෙන් සමීකරණ මේ පස්සේ කියන එක තුළ සමීකරණ ගැටලා තියෙන්නේ නාම ධර්ම. ඒකට පස්සේ කියන එක පෙන්නලා ඊටම කිසි නාම කියන කතාව සත්‍යයක්. එතකොට ඇහැ රූපයේ චක්කු විඥානයේ ගැටීම නිසා චක්කු සංපස්සේ දෙනකොට නාම රූප දෙකක් තියෙනවා. කනට, නාසයට, දිවට, ශරීරයට අදාළයි. මේ මතු පිටින් දර්ශනය වෙන කතාව. يعني මතු පිටින් පිටින් යන ධර්මනේ ධර්මනේ. ගැඹුරින් වෙන ධර්මයක් පොඩි තුල තියෙනවා. ඇහැට රෝගයක් ගැටෙනවා කියව චක්කුඥානේ පොත්පත් වල තියෙන අනිත් ඇහැට පහළ වෙන ඒ පාලන සිට වචනම් වාක්‍යය මතක. පොත්වල තියෙන විදිහට කණේ පහළ වෙන සිට රෝග විඥානය කියලා මම. ඒ පොත්වල තියෙන්නේ. එතකොට ඇහැට රෝගයක් ගැටුණාට පස්සෙ චක්කු විඥානය ඇති වෙන්නේ ඇහැ තුළ නෙවෙයි මනස තුළ. මනසක් ක්‍රියාත්මක නොවනවා නම් ඇහැට රූප ගැටුණාම චක්කු විඥාන පහළවන්නට බෑ. කනට ශබ්ද ඇතුණාට පස්සේ මේ කම්පිතේ තුළ කර්පුහරේ තුළ මේ ශබ්දය ඇති කර දෙන සිතක් පහළ වෙනවා නෙවෙයි. කණින් පහළ වෙන සිත කියලා අපි කියුවා. ඒ සිත ගැටවන්නේ මනසේ. මනෝද්වාරය. ඒ වගේ තමයි අනිත් ඉන්දිය. එතකොට ඒක ධර්මයක් කියන්නේ මේ විස්තර කරන්න යන්නේ වෙලාවට නිසා ඒ ඔක්කොම ධර්මතා මතුවන්නේ මනස තුළින්. ඒක නිසා පස්සේ මනෝධර්මය නාම ධර්මය. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ස්පස්සේ කියන එක නාම ධර්මයක් වශයෙන් කතා. අර මාගේ කතාව කියලා ගැඹුරු කරන්නේ.
එතකොට ස්පර්ශේ නිසා වේදනාවක් තියෙනවා. ඒ ස්පර්ශේ නිසාම සංඥාවක් දැනෙනවා. ඒ ස්පර්ශේ නිසාම සිතුවිලි ගලා යාම, චිත්ත සංස්කාර දැනෙනවා. එතකොට ස්කන්ධ තුන ඔය ආකාරයෙන් හේතු නිසා පහළ වෙන ඵල ටික. හේතු ඵල ටිකක් වශයෙන් අපිට තේරෙනවා නම් මම හිතනවා මගේ සිතුවිලි කියන කතාව හෝ මම හඳුනා ගන්නා මගේ හඳුනා ගැනීම කියන සිතුවිලි හෝ මම විඳිනවා මගේ දුක් වේදනාව කියන අදහස් සියල්ලම නිෂ්ප්‍රභා කරන්නට සිදුවෙන්නේ. සිදුවෙන්නේ හේතුන් ටිකක් මත පහළ වෙන රූපවල නාම ධර්ම ටික ඇති වෙලා නැති වී යාම තමයි. මේ පිළිබඳ ගැටලුවෙන් විස්තර කරන්න සිදුවෙන්නේ. ඒ වුණාට දැන් වේලා නැහැ නේද සමානයි. දැන් මේක නිසා මේ කේබික මේ ඇඩ් කරනවා කියලා හිතනවා. මේ කරුණු දැනගෙන අපි මේ නාමස්කන්ධයේ විදර්ශනාවට නැගෙවිට මේ හේතු නිසා මේ ධර්මතා පහළ වෙනවා. මේවා මගේ ධර්ම හෝ මගේ ආත්මේ නෙවෙයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. නේසෝ මමස්මි නමේසෝ අත්තාපි හේමේ සංයතා දුක්ඛ සම්මප්පඤ්ඤාය කරතා. නේසෝ මම නිවයි අත්තන් මගේ නෙවෙයි. නේසෝ මමස්මි මේවා මම නෙවෙයි. නමේසෝ අත්තන් මේක මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඊව මේකන් ඒ ආකාරයෙන් යථාභූතං නැත්තේ පැති සම්මප්පඤ්ඤාය මනානුවණින් දක්කම් දක්ක ඉතින් ඒකට අපේ සම්මානීය සම්පූර්ණ වෙන අතරමැද ඒකට අර සම්මානීය ඒකට අපේ කටපාඩි කියන උදාහරණයක් පුරාවේ සෝවාන් වෙන්නද ඊයේ මාර්ග බලාපොරොත්තු පුළුවන් වෙයි අස්මිමානේ බව උදාහරණයක් හැටියට මිනිසා මේ හේතුඵල වශයෙන් මේ ධර්මතා අපි අවබෝධ කරගන්නට ඕන. ඒක මේ දක්වා ප්‍රකාශ කළේ නාම රූප දෙක ඇතිවීමේ හේතු ඒ සියලුම හේතුන් පිළිබඳ අවබෝධය ඇතික පැහැදිලිවම පිළි යනවා නම් තේරෙනවා නම් අවබෝධය. අපි කියුවට පොත්වල තිබුණාට නෙවෙයි ධර්මයේ ශ්‍රවණය කරද්දී සමානටම පැහැදිලිව තේරුම් යනවා නම් පිළි යනවා නම් අවබෝධ වෙනවා නම් මේ හේතු නිසා තමයි මේ ධර්මය ගන්න වෙන මොකක්වත් මෙතන නැහැ. මෙන්න හේතු මෙන්න කඩේ උත්තරයි කියලා තේරෙනවා නම් අපිට පච්චේ පරිඥා ඥානය කියන විදර්ශනා ඥානය ඇති. ඒක විස්තර කරන්නේ අපි මේ ගියේ. හේතුන් දැනීමේ විදර්ශනා ඥානය ඇති. හේතුව දකිනකොට අපි සම්දේ සත්‍ය දැක්කා. පංචස්කන්ධයේ දුක්ඛ සත්‍ය පංචස්කන්ධයේ ඇතිවීමේ හේතුව තමයි දුක්ඛ සමුදය සත්‍ය. චතුරාර්ය සත්‍ය දැකීමේ තමයි අපි නිවන් අවබෝධ කරන්නේ. එනිසා අද සිට ලබන සතිය භාවනා බන්දේ නැහැ. මේ සති දෙකක් මේ භාවනා කරන්නේ දෙතියනවා. මේ දැන් කියන ලබන ආකාරය ගන්නවා. භාවනා දිනුමයි නැතයි ඔක්කොම. ක්‍රියාත්මක භාවනා දික් කරන්නට ඕන සාරෝප වශයෙන් දිනු කරන්නට. කොහොමද ඒක කරන්නේ? ඔන්න ආනාපාන සතියේ අපි මූලික භාවනා කර්මස්ථාන වශයෙන් ඉගෙනන්නේ. ආස්වාද ප්‍රස්වාස ධර්මවලින් ධර්මවලට සිත සමාධිමත් කරනවා. කලින් කලාපී. කර්ම සමාධිමත් වූාට පසු ඒ ආස්වාද ප්‍රස්වාසය දකින සිට වෙන් කරමින් නාම රූප වෙන් කරමින් දකින්නට පුරුදු වන්නට ඕනේ. මේවා දැන් මොකක්ද කරනවා කියන නිසා මේ ඇයට කල්පනා වගේ ඉතාම දේශික ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නාම රූප වෙන් කරාට පසු කවුරුත් දැන් සමාන්තයේ සිට එකමාරියක් තියෙනවා නම් ආස්වාද කරන විට ඒ ආස්වාද කියන හේතුවට අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගයේ කාය සමාගයේ රූප ස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වන ආකාරයේ දෙස සමාධියෙන් පරිචාරයෙන් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ආස්වාද කරන
ආස්වාදයෙන් හිත සමාධිමත් කර නාම රූපයෙන් කලකී සමාධිය දෙන අපේ ප්‍රඥාව තරමදුරට වැඩිලා තියෙනවා. ඒ සමාධියෙන් හා ප්‍රඥාවෙන් නිදුව ආස්වාද කරන ගමන් ආස්වාදයට අවධානය යොමු නොකර සමාධියේ රූපස්කන්ධයේ රූපකය දෙස අවධානය යොමු කරගෙන බලන්න සිටිනවා. මේ බලන්න සිටින විට ආස්වාද කියන එක මුලම කියන වායෝ ධාතුව කියන හේතුව මත අප ශරීරයේ ඇතුළට කරන ලබන වායෝ ධාතුව කියන හේතුව මත අපගේ ශරීරයේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි අනිත්‍ය යන ආකාරයේ දකින්න පුළුවන් සමයක් පාදලා ඉදිමිදී යන ආකාරය දකින්න පුළුවන්. කායික වශයෙන් සාමාන්‍ය වශයෙන් දෙආකාරයෙන් මේක දකින්න පුළුවන්. ආස්වාද කරන විට ශරීරයේ දෙක අවධානය යොමු කරන ආස්වාද කරන වායු දෙක නෙවෙයි. ඊම ශරීරයේ දෙක අවධානය යොමු කරලා ආස්වාද කරන විට ඒ ශරීරයේ වෙනස් වෙවි යන ආකාරය දකින්න. ඒකට ආස්වාද හේතු මත මේ ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරය දකින්න. සත්‍යව මහා භූත හේතු සත්‍යව මහා භූත පත්‍යෝ උපස්කන්ධ සංඥාපනාය කියන උදාහරණ දීලා තියෙනවානේ. සතර මහා භූත හේතුයේ සතර මහා භූත සත්‍ය වෙනාය මේ රූපස්කන්ධේ පැනීමේ කියලා මේ සතර මහා භූත වලින් එකක් දකින්න. මේ පද්ද වායෝ ධාතුව නිසා ඒ හේතු නිසා අපේ රූපස්කන්ධයේ විගතයෙන් වෙනස් වෙන ආකාරය සමාධියේ මට්ටමට ප්‍රඥාවේ මට්ටමට අනුකූල වන පරිදි දකින්නට පුළුවන්. සමාධිය නැත්තම් ප්‍රඥාව නැත්තම් කරන ඥාන දෙපා කරලා ගන්න නේ දකින්නට බෑ. නිකන් පොකට මේවට ලේබල් වල බලනවා අපිට ගිහිල්ලා බෝතල් වල ලේබල් වල බලනවා වගේ මේක අනිත්‍යයි දුකයි එහෙම ලේබල් වල නමයන්ට බෑ. අපි අවබෝධ කරගන්න අපි අත්දකින්නට ඕන. ඒක නිසා සමාධිය දියුණු නැත්නම් සමාධිය දියුණු වෙන විදිහට දිගටම වැඩ කරන්න. සමාධිය දියුණු නම් නාම රූප වෙන් කරලා දකින්නට පුළුවන් නම් ඒ සමාධියට පිටගෙන ආස්වාද ප්‍රසආස කරමින් ඒ ආස්වාද ප්‍රසආසයේ අවධානය යොමු කරලා රූපස්කන්ධයේ කෙරෙහි අවධානය යොමු කරලා ඒ රූපස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දෙස බල සිටින්න ඕනේ බලමින්. ඒක අපි හරි දවස් කීපයක් හරි කරා. ඒක අවබෝධ වුණාට පස්සේ දුර්නාමස්කන්ධය. ඊට පස්සේ වේදනා ස්කන්ධය ගන්නවා. ඒ කියන්නේ ආස්වාද කරන විට දැන් මේ සමාධිය තියෙන නිසා යම් කිසි වේදනාවක් සමාගයේ විතර දැනෙනවා. කායයට දැනෙනවා. ආස්වාද කරන විට යම් කිසි වේදනාවක් යම් කිසි ඒ විඳින ස්වરૂපයක් කායයට සම්පිතට දැනෙනවා. බොහෝ විට ආස්වාද කරනකොට වඩා සියොම් වඩා හොඳ වේදනාවක් ආස්වාද කරන විට තිබෙන්නේ. කියන්නේ උස්ම ගන්නකොට වඩා උස්ම පිට කරනකොට කායයට දැනෙන ස්වરૂපයේ පිට දැනෙන ස්වરૂපයේ සාන්තයිකලිට බොහෝ විට වෙලාන්නේ. එතකොට අපි බලන ආස්වාද කරන දැන් වේදනා ස්කන්ධය අපේ අරමුණ. මේ වේදනාව කිසිම නිරන්තරයෙන් වෙනස් වෙවි යනවාද කියන දෙස අවධානය යොමු කරනවා. ආස්වාද කරනවා. කය වෙනස් වීම දැකලා තියෙනවා අපිට පේනවා. ඊපස්සේ වේදනාව දෙස බලනවා. වේදනාව වුණ ආස්වාද කරනකොට ඒ ආස්වාද කරන ක්ෂණයක් ගන්න. සෑම මොහොතක් පාසාම වේදනාවක් වෙනස් වෙවි යනවා. නිත්‍ය ධර්මයක් නෙවෙයි. අනිත්‍යයි කියලා කියනවානේ අපි අත්දකිනවා. ප්‍රාස්වාද කරනකොට ආස්වාද කරනකොට දෙන වේදනාව සම්පූර්ණයෙන් හැදෙනවා. ඒ ප්‍රාස්වාද කරන සෑම මොහොතක් පාසාම වේදනාවක් වෙනස් වෙනවා. මේකත් අත්දකිනවා. ඒකත් දින දවසක් හෝ පැයකින් තමයි පැහැදිලිව වෙන්නේ කියලා. ඊට සංඥාව ආස්වාද කරනවා. සමාධිය දින ප්‍රඥාව දින තමයි තේරෙනවා දැන් ආස්වාද කරන මොකද ඒ ආස්වාද කරන අපි හිතනවා ඉතින් මේ ආස්වාද කියලා ඒක තමයි සංඥා ආස්වාද දෙස ආස්වාද කියලා හිතනකොට අපි හිතේ අඳුරා ගැනීම නැති ඒක තමයි සංඥා
පාස්වාද කරනවා කියලා හිතනවා. ඒ පාස්වාද කරනවා කියලා අපි හඳුනාගන්නේ තමයි අපේ සිත තුළ තියෙන සංඥා. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියලා හිතට නැගීමක් එනවා. ඒක තමයි සංඥාව. එතකොට වේදනාව නිරන්තරයෙන් වෙනස් වෙනවා මේ ආස්වාද කරනවා කියලා නැගීමක් ඒකත් සංඥා. මෙන්නේ සංඥාවට අවධානය යොමු කරනවා. ඉතින් සංඥාය සම්බේ ඉතින් සංඥායන් සංගමෝ. ඒක තමයි සංඥා මේක සංඥා සම්බේ මේක සංඥා නිරෝධය. අත්ංගම නිරුද්ධ වේ. මේ මෙන්න සංඥාව ආස්වාද කියලා ගන්නවා. ඒක ඕනනම් කයි කඩකට මේ කය වෙනස් වෙනවා මේ ආකාරයේ ඒකෙන් කියන්නේ මේ සංඥාව. මේකේ සුඛ වේදනාව දැන මෙන්න වේදනාව කියන සංඥාව ආදී වශයෙන් ඒ සංඥාවට අවධානය යොමු කරන සංඥාව ආස්වාද ප්‍රසආස ගන්නකොට නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරය දකිනවා. ඊළඟට ගන්න තියෙන්නේ සංඛාව. මේක ටිකක් අපහසු කාරණාවක් ප්‍රඥාව නැති අය කරන්නේ. ප්‍රඥාව දියුණු නැත්නම් කරන්නේ බෑ. අපහසු නෙමෙයි. සංඛාර දකින්නද. ඒක නිසා විඥාන සම්දේශ අවශ්‍යයි. සංස්කාර නැතුණා තමයි. ආස්වාද කරන විට සමහර නාමයේ නැද අවලගාට වදිනකොට කාය විඥානයක් ඇති වෙනවා. ඒ කාය විඥානේ ආස්වාද වදින වාරයක් ගන්න නැති වෙනවා. ආස්වාද කරනකොට කාය විඥානය ඒවත් නැති. මේ විදිහට කන සබ්ජෙක්ට් කරනකොට සෝත විඥානය තියෙනවා. ඒ වගේම කය පුරා ආස්වාද පැතිරී යනකොට කාය විඥාන දැනෙනවා. ඒ වදක් නැති මනෝ විඥානය තියෙනවා. මේ සියලුම විඥාන ස්කන්ධය නිරන්තරයෙන් ආස්වාදයට අනුකූලව ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ බල ආස්වාදයේ අන්නේ එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රගුණ කරන අත්‍යතික්ෂේ සමාධිසාරා ආස්වානං khයාවේ සම්මස්තති මහණෙනි සියලුම ආස්තන සේකලා සෝවං සකදාගාමනාගාණ්‍යවක්ඛ පරපතරම පස්සෙලා ආස්තන සේකර රහතෙන් දෙවියන් සමාධි භාවනාවක් තියෙනවා කුමක්දේ කතමාදේකේ සමාධි භාවනාව ආස්වානං khයාවේ සම්මස්තති ඉදිරියේ බිකු පංචසපාදානස්කන්ධේසු විද්‍යාවපස්ති විදති මේ පංචස්කන්ධයේ ඇතිවි නැති දෙකට බල වාසය කරන ඔබ තමයි කරන්නේ රහත් වීම දක්වා කරන්නේ ලෝකයි ඔබ ආගියේ කොළ බුදුබලන් වල බුදු ඕදක් වල පිළිදලා